ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. කොරෝනා වෛරසය 99.9% දක්වා විනාශ කිරීමට උපකාරී වන සර්ෆ් එක්සෙල් හයිජීන් බූස්ටර්ස්. අද 2021 පෙබරවාරි 22 සඳුදා සිරස්තල පස්කු කොමිසමේ අවසන් වාර්තාව කැබිනට් මණ්ඩලයට මේක තමයි වාර්තාව. ඔව් මේක තියෙන වාර්තාව. අවසන් වාර්තාව ලැබෙනතුරු දේශපාලනඥයින් හමුවීම කාදිනල් හිමියන් ප්‍රතික්ෂේප කරයි. මෙරට කොවිඩ් ආසාදිත වුවන් 80,000 ඉක්මවයි. තවත් කොවිඩ් එන්නත් ලක්ෂ 5ක් ලංකාවට. වීගොව්‍යා සහල් මාෆ්‍යාවට යටවුවහොත් සහතික මිලෙන් ඉවත්වීමට සිදුවනවා. කෘෂිකර්ම ඇමති කියයි. වැටු ප්‍රශ්නයක් හේතුවෙන් වේගපන්දු පුහුණුකාර තනතුරෙන් චමින්දවාස් ඉල්ලා අස්වෙයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වාදීමේ මිල රුපියල් 350යි. From Other Therana, this is Other Therana, Late Night Prime. Live from Studio 24 in Colombo. අයබෝවන් ඔබ මේ කොන්නේ අද දෙරන රාත්‍රී 10 ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින්. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව අද පස්වරුවේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණා. එවෙන්ම කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් තමන්ට ලබා දෙනතුරු කිසිදු දේශපාලනඥයෙක් හමු නොවන බව අගරාධගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් හිමිපාණන් තීරණය කර තිබෙනවා. මේ අතර නව කමිටුවක් පත් කිරීම හරහා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන පිළිබඳ විශාල සැකයක් මතුවැතයි ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය පවසනවා. The big story. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව අද පස්වරුවේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා. පාස්කු කොමිසම් වාර්තාව ගැන පොඩ්ඩක් වාර්තාව ඉදිරිපත් කරාද කැබිනට් මණ්ඩලයට මේ සතිය ඇතුළතම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න තීන්දුව කරා. කියෙව්වද මොනවද තියෙන්නේ? නෑ මේ වහ විශාල වාර්තාවක්. කියවන්න ගෙදර ගිහිල්ලා තමයි කියවන්න වෙන්නේ. මොකද කිව්වේ පාස්කු කොමිසම කමිටුවක් පත් කරානේ? අද රැස් වෙලා තිබුණා ඒ. ඒගොල්ලෝ ඉදිරිපත් කරාද කැබිනට් එකට? ඔය යම් කරුණු සුළු ප්‍රමාණයක් ඉදිරිපත් කරා. එයා ඉදිරියට දිගටම ඒ රැස් වෙන බව තමයි කිව්වේ. ඒ කමිටුවෙන් වැඩක් නැහැ කියලා තමයි කියන්නේ. දන්නේ නැහැ ඉතින් ඉදිරිපත් කළානේ. ලෙවල් පාස් නැගලා ඉන්නවා කියලා කියනවා. ඔව් ඒක ඉතින් මම දන්නේ නැහැ සහතික නම් පරීක්ෂාවක් සිද්ධ වුණේ නේ. මේක තමයි වාර්තාව. ඔව් මේක තියෙන වාර්තාව. ඔව් අනිවාර්යෙන් ආණ්ඩුවට හංගන්න දෙයක්වත් නැහැ ජනාධිපතිතුමාට හංගන්න අවශ්‍යතාවයකුත් නැහැ. කොමිසම් වාර්තාව හම්බුණා වගේ. වාර්තාවේ හැටියට සාධාරණයක් වෙයිද? කියවන්න හම්බුන්නේ නැහැ. මේ අතර පාස්කු කොමිසමේ අවසන් වාර්තාව අධ්‍යයනයට පත් කළ කමිටුවේ කාර්යභාරය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍යංශය අද නිවේදනයක් නිකුත් කළා. එහි දැක්වෙන්නේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව ගැඹුරින් අධ්‍යයනය කිරීම අරමුණු කරගනිමින් මෙම කමිටුව පත් කර ඇති බවයි. කමිටුවට සමාජිකයින් තෝරා ගැනීමේදී ඔවුන්ගේ දේශපාලන පරිණතභාවය හා විවිධ ක්ෂේත්‍රවල ඉහළ දැනුම වැනි සාධක පිළිබඳ අවධානය යොමු කළ බවද එම නිවේදනයේ දැක්වෙනවා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවේ නිර්දේශ අනුව චූදිතයින්ට නඩු පැවරීම සහ විභාග කිරීම යුක්තිය පසඳලීමේ සම්මත පටිපාටිය ප්‍රකාරෝම ක්‍රියාත්මක වන බවද ඊට බැදිහත්වීමක් පත්කරන ලද කමිටුවෙන් අපේක්ෂා නොකරන බව මෙම නිවේදනයේ සඳහන්. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවට අලුතින් නිර්දේශ එක් කිරීමද කමිටුවට අයත් කාර්යයක් නොවන බවයි. පවතින තත්ත්වය යටතේ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව තමන් වෙත ලබා දෙන තෙක් කිසිදු දේශපාලනඥයෙක් පෞද්ගලිකව මුණ නොගැසීමට අගරාධගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් තීරණය කර තිබෙනවා. අගරාධගුරු පදවි මාධ්‍යංශය සඳහන් කරන්නේ ඒ හේතුවෙන් මාර්තු මාස 2 වන දිනට යෙදී තිබුණු පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ කතෝලික මන්ත්‍රීවරුන් හා අගරාධගුරු හිමිපාණන් අතර හමුවද කල්දමා ඇති බවයි. මේ අතර නව කමිටුවක් පත් කිරීම හරහා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන පිළිබඳ විශාල සැකයක් මතුව ඇති බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය පවසනවා.
ජනාධිපති කොමිසම මහා විශාල වාර්තාවක් සකස් කරගත්තා. ජනාධිපතිතුමාට පිළිගන්නවා. දැන් පීලි පැනල තියෙන තත්ත්වයක් තමයි අපි දකින්නේ. කොමිටු පත් කරලා දැන් කරගෙන යන ඒ වැඩපිළිවෙල ගැන අපිට ලොකු සැකයක් තිබෙනවා. මේ සැකය දුරු කිරීම සඳහා මේ වාර්තාව විශේෂයෙන්ම කාඩිනල්තුමන් අතට පත් කරන්නට ඕන. බොහෝ අය ප්‍රශ්න කරනවා මේ තවත් කමිටුවක් පත් කරේ ඇයි කියන එක. ඒක විමර්ශනය කරන්න විද්වත් සුදුසු අය පත්වෙන්නට ඕනේ. එසේ පත්වී නැති බවයි අද බොහෝ දෙනෙක්ගේ මතය. මේ අතර අදත් විවිධ පාර්ශව කොමිසමේ අවසන් වාර්තාව අධ්‍යයනයට පත් කරන ලද කැබිනට් අනුකමිටුව සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. මේ ප්‍රහාරේ මහා මොලකරුවන් කවුද පිටිපස්ස හිටියේ කවුද උඩ හිටියේ කවුද කියලා හොයාගන්න නැති තාක්කල් රටේ ආරක්ෂාව අනුතුරුයි. මේ පාස්කු ප්‍රහාරය වැනි ප්‍රහාරක වාර්තා පවා සංගවන්න උත්සාහ කරන පාලකයෝ කිසිම නිර්දේශයක් සංගවා තැබීමට හෝ විනාශ කිරීමට හෝ විකෘති කිරීමට අපේ අනුකමිටුව තුළ කිසිම අවස්ථාවක් නැහැ. අපි ප්‍රතිඥාවක් දෙනවා. ඊටාම විනිවිද ආකාරයෙන් කමිටුවේ කටයුතු සිදු වෙනවා කියලා. මාර්තු මාසේ 15 වෙනිදා වන විට අපේ වාර්තාව අපේ අමාත්‍ය මණ්ඩලයට දැනුම් දීමට නියමිතයි. ලංකාවේ මේකට සම්බන්ධ 3 දෙනෙකුට ඇමරිකාවේ නඩු දාලා තියෙනවා. රටක් හැටියට අපි ලැජ්ජ වෙන්න ඕනේ. ලංකාවේ අපේ අත්අඩංගුවේ ඉන්න මේ 3 දෙනාට විරුද්ධව තවම වශයෙන් නඩු දාන්න බැරිලා තියෙනවා. හැබැයි මේ කොමිෂන් සභාවේ තියෙන සමහර සංවේදී තැන් ඒ කියන්නේ ආරක්ෂක අංශ වලට බලපාන තැන් තියෙන්න පුළුවන්, බුද්ධි අංශ වලට බලපාන තැන් තියෙන්න පුළුවන්. ඒ නිසා ඒවා ඉවත් බවක් නැතුව සමාජගත කරන්න බෑ. ඒ නිසා සුපරීක්ෂාකාරීව මේ පියවර ගන්නේ. මහා සංඝයා වහන්සේ ඊයේ මාධ්‍ය සාකච්ඡා කියලා කියනවා මේ O level එක පාස් නැති අය මේ කමිටුවේ ඉන්නවා කියලා. ඉතින් මේට වඩා ප්‍රබුද්ධ අය ඇත්තටම රජේ නැද්ද දාන්න? මොකෝ නැත්තේ ඕන තරම් ඉන්නවා. ඉතින් මේ මන් දන්නේ කාටද O level නැති කියලා. බැංකු පොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ගෙවා වෙන් කරගන්න. මල්බෙරි රෙසිඩන්ස්. වේගයෙන්ම ක්ලේම්ස් ගෙවන ලංකාවේ හොඳම සෞඛ්‍ය රක්ෂණය සොෆ්ලොජික් ලයිෆ්. මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද පස්වරුවේ 80000 සීමාව ඉක්මවා ගියා. අද දිනේ තවත් නව ආසාදිතයින් 490ක් වාර්තා වූ බව යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. මේ අතර ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලක්ෂ 5ක් ලබන බ්‍රහස්පතින්දා දිවයිනට ගෙන එන බව වැඩබලන සෞඛ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන යටතේ ඉන්දියාවෙන් ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් අද දිනේදීත් වෛරසය ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් ඇති කොළඹ මහනගර සභා සීමාව තුළ පදිංචි ජනතාවට ලබා දීම කොළඹ ස්ථාන 7කදී සිදු කෙරුණා. මෙහිදී අපිට ඉතාමත්ම කලාතුරකින් ඇතිවන්නා වූ ඇඟේ පතේ රුදාව, සිහින් ඔළුව කැක්කුමක්, සිහින් කෑම අඩු කෑම අරුචියක්, ඒ වගේම හන්දිපත් රුදාවක් ඇරෙන්නට වෙනත් බරපතල කිසිම රෝගී තත්ත්වයක් අපිට දකින්නට කිසිම කෙනෙක් තුළ දැක ගන්නට බැරි වුණා. ඒක නිසා මේ ලබා ගැනීම සඳහා බිය විය යුතු නැති බව මම විශේෂයෙන්ම කියන්නට ඕන. මීට සමගාමීව කොළඹ මහනගර සභා සේවකයන් පිරිසකටත් කොවිඩ් එන්නත ලබා දීම මර්දාන පොප්ස් පාරේ පිහිටි කාන්තා හා ළමා සුබසාධක මධ්‍යස්ථානයේදී අද සිදු කෙරුණු අතර එහි හටගත් දැඩි තදබදය හේතුවෙන් එම ස්ථානයේ යම් නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තා. දෙකකට වැඩි දැන් මම නම්. හැබැයි මීට දෙකට පස්සේ ගාන තමයි දැන් ඉන්නේ. අපි දැන් උදේ 10 ඉඳලා ඉන්නේ මාත්‍යා. ඒකමාරකට ඉස්සෙන් දෙනවා අපි වෙන්න බෑ. ඔක්කොම මිනිස්සු මෙතෙන්ට ගෙන්නලා අර පොඩි කෝරයක් තියන්නේ. ඊයේ දිනේදී මෙරට පුද්ගලයන් 35912 දෙනෙකුට එන්නත් කරණය සිදු කර තිබෙනවා. ඒ අනුව එන්නත ලබා දී ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 3,38,769ක්. එන්නත් ලබා දීම සැලසුමකින් තොරව සිද්ධ වෙනවද කියලා මේ චෝදනාවක් තියෙනවා. යම් යම් පුද්ගලයන් විසින් මේ සැලසුමට පිටස්තරව විවිධ බලපෑම් කරලා ඇඳුනුම්කම් භාවිතා කරනවා වෙන්න පුළුවන්. නැත්නම් තනතුරු භාවිතා කරනවා වෙන්න පුළුවන්. එන්නත් ලබා දෙන මධ්‍යස්ථානවලට ගිහිල්ලා මේ අපිටත් ගහලා දෙන්න. එමත් නැත්නම් අපිත් එක්ක එන අයට ලබා දෙන්න කියලා. මේක මොකද මේ එන්නත ලබා ගැනීම කාටත් තියෙන අයිතියක්. ඒ නිසා අපි කවටවත් මේක එන්නත ලබා නොදී ඉඳීමේ බලාපොරොත්තුවක් නැහැ. එම නිසා සියලු දෙනාම තමන්ගේ අවස්ථාව ලැබෙන තෙක් ඉවසිල්ලෙන් ඉන්න කියලා ඉල්ලා සිටිනවා. මේ අතර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ඉන්දියාවේ සීරම් ආයතනයෙන් ඇනොම් කරන ලද ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ තවත් මාත්‍රා ලක්ෂ 5ක් එළඹෙන බ්‍රහස්පතින්දා රාත්‍රියේ මෙරටට ලැබීමට නියමිත බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අද දෙරණට සඳහන් කළා. මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 80517ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යාංශය පවසනවා. කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයන් 811 දෙනෙකු අද පූර්ණ සුවය ලබා පිටව යාමත් සමග ප්‍රතිකාර හා නිරෝධායන කාල සීමාව අවසන් කළ සමස්ත සංඛ්‍යාව 75110ක්. ඒ අනුව තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ සක්‍රිය ආසාදිතයන් 4957 දෙනෙකු පමණයි.
වීගෝවියා සහල් මාෆියාවට යට වූහොත් සහතික මිලෙන් ඉවත්වීමට සිදුවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එසේ වුවහොත් වී කිලෝවක මිල රුපියල් 25ක් දක්වා අඩුවනු ඇති බවයි. ආණ්ඩුව සැමවිටම පියවර ගන්නේ පාරිභෝගිකයා සහ ගොවියා යන දෙපාර්ශ්වයෙන්ම ආරක්ෂා කරගෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා අවධාරණය කළා. රජයේ සහතික මිලට වඩා වැඩි මුදලකට පෞද්ගලික අංශය වී මිලදී ගැනීම හේතුවෙන් පසුගියදා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ගොවීන්ට අනතුරු අඟවමින් රජයට වී කිලෝ දහසක් ලබා නොදෙන ගොවීන්ට පොහොර සහනාධාරය අහිමි වෙන බව සඳහන් කළා. ඊට ගොවින්ගෙන් දැඩි විරෝධතාවක් එල්ල වූ අතර කෘෂිකර්ම අමාත්‍යවරයා එම අමාත්‍යංශයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ රට තුළ සහල් හිඟයක් ඇති නොවන බවයි. රජය ප්‍රතිපත්තිමේ තීන්දුවක් ගත්තා ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට රජයේ සතුව වී මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් තියාගන්න. මේ සඳහා මිලියන 23000ක් ප්‍රතිපාදන වෙන් කරා. රජයේ විසින් ගොවියට පොහොර ටික දෙනවා, ජලය ටික නොමිල දෙනවා, රක්ෂණය නොමිල දෙනවා, තාක්ෂණය නොමිල දෙනවා. මේ සියල්ල රජයෙන් අරගෙන සහල් මුදලාලිට එකක් විතින් මේ සියල්ල තුට්ටු දෙකට ලබා ගන්නවා. මේ අවුරුද්දේ යල සහ මහ වී මෙට්‍රික් ටොන් මිලියන 5ක් අපි බලාපොරොත්තු වෙනවා නිෂ්පාදනය කරන්න. මේකෙන් අපිට හාල් ලැබෙන ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ 30යි. අපේ අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් ලක්ෂ 25යි. අද වෙනකොට විපක්ෂය අපිට චෝදනා එල්ල කරනවා ගොවියාගේ පොහොර සහන ආධාරයට ගහන්නයි මේ උත්සාහ කරන්න කියලා. ඒ නිසා අපි කියන්න ඕනේ මේක සම්පූර්ණ අසත්‍යයක්. මේ රටේ වී ගොවියෝ ඉන්නේ 10,41,923යි. මේකෙන් අපි වී මිලදී ගන්නේ හෙක්ටයාර් එකකට වැඩි ගොවීන්ගෙන් පමණයි. හෙක්ටයාර් එකකට වැඩි ගොවීන් ඉන්නේ 2,66,991යි. මේන් හෙක්ටයාර් එකට වැඩි ඉන්න ගොවීන් සංඛ්‍යාව 2,66,921යි. ඒ කියන්නේ 127යි. 173කට පොහොර සහනාධාරයේ ඒ ආකාරයෙන්ම ලැබෙනවා. අපි මේ 2,66,000න් ඒ කියන්නේ 127න් මේ ගොවියන්ගෙන් තමයි 110ක් අපට ලබා දෙන්න කියන ඉල්ලීම අපි කරලා තියෙන්නේ. මේ වෙනකොට මේ රජය සහල් සංචිතයක් ලබා ගන්නවා කියනකොට මේ සහල් මාෆියාවට සම්බන්ධ වෙන අය බය වෙලා තියෙනවා. දැන් මේගොල්ලෝ අපි 50ක සහතික මිල කරපු ගමන් මේගොල්ලෝ දැන් ගිහලා 54ට මිලදී ගන්නවා. මේ කට්ටිය කරන්නේ 54ට ගොවියන්ගෙන් නිෂ්පාදනයෙන් 75ක් 80ක් මේ සහල් මාෆියා පුද්ගලයන් විසින් මිලදී ගන්නවා. මේගොල්ලෝ අරගෙන අන්තිම 105 නැත්නම් 10 රුපියල් 65කට 70කට ගන්නවා. ඒකල ආණ්ඩුවට බල කරනවා මේ 110ක වී ටික අරගෙන අපට නිෂ්පාදනය සඳහා විශාල මුදලක් යනවා. ඒ නිසා හාල් 125ට දෙන්න ඕනේ කියලා. එහෙම කරලා බිලියන ගාණක් වංචාවක් කරනවා. මේක තමයි මේ වී මෝල් හිමියන් අද සුදුන වගේ මාධ්‍යට අවිල්ල කතා කරනවා. රටේ සහල් හිඟයක් ඇති වෙනවා. වී මිල ඉහළ ගියොත් මොකද්ද වෙන්නේ? මේගොල්ලෝ 60කට මිලදී ගත්තොත් වෙන්නේ 111කට අපිට හාල් විකුණන්න වෙන්නේ. සජිත් ප්‍රේමදාස මහත්තයා අද පොහොර සහන ආධාරය ගැන කතා කරනවා. එතුමට අමතක වෙලා 2014 2019 අවුරුදු කාලේ මේ රටේ පොහොර සහන ආධාරය 100% අප්පාදු කරපු ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයා. මේ මහා පරිමාණ සහල් මාෆියාව මේකට බහැලා තියෙනෙක් ගැන පුදුම වෙන්න ඕනේ නැහැ. මේ ලංකාවේ 4-5 දෙනෙක් ඉඳගෙන එක කන්නකින් බිලියන ගණන් හම්බ කරනවා. එහෙම කරන්න රජයකට දෙන්න බෑ. ඊළඟ කන්නේට පොහොර රුපියල් 4,000කට දෙන්නද හදන්නේ? මේ රටේ පුතා සමස්ත ගොවියන්ගෙන් 73කට ඒ විදිහටම පොහොර සහන ආධාරය ලැබෙනවා. ඉතුරු 127ත් මේ විදිහට කිලෝ 1000 දුන්නොත් ලැබෙනවා. දැනට වී කිලෝ ලක්ෂ 20ක් ලැබිලා. ඒ කියන්නේ ගොවියෝ දීලා. සමහර විට සමස්ත ගොවියන්ගෙන් 101කට හෝ 2කට මේ පොහොර සහන ආධාරය නොලැබේ. අනිත් එක අමතක කරන්න එපා. මේ දෙකටම ලෑස්ති නැත්නම් ගොවියා ආණ්ඩුවට සිද්ධ වෙනවා පාලන මිලෙන් ඉවත් වෙන්න. එතකොට මොකද වෙන්නේ? වී කිලෝ එක රුපියල් 25ට බයිනවා. අනුරාධපුර අවන්තිදේවී කාන්තා ළමා නිවාසයේ දැරියන් ලිංගික අපයෝජනයට ලක් වී ඇති බව කාන්තා හා ළමා කාර්යාංශය පත් කළ කමිටුවේ වාර්තාවන්ට අනුව තහවුරු වන බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා. මෙම ළමා නිවාසයේ සිදුවන අකටයුතුකම් පිළිබඳව අද දෙරණ උකුස්සා පසුගිය දින කිහිපය පුරා අනාවරණ කළා. අනුරාධපුර අවන්තිදේවී කාන්තා ළමා නිවාසයේ සිදු අමානුෂික ක්‍රියා සම්බන්ධයෙන් අද දෙරණ උකුස්සා පසුගිය ජනවාරි මාස 8 වනදා සිට අවස්ථා රැසකදී රට හමුවේ තොරතුරු අනාවරණ කළා. ඒ අනුව ළමා නිවාසයට යෝගා ව්‍යායාම ඉගැන්වීමට පැමිණි PS නලින්ද කැලුම් සේනානායක නැමැත්තාද මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ ලිංගික අඩත්තේට්ටම් කළ බවට දැරියන් දුන් ප්‍රකාශ පදනම් කරගනිමින්. දැරියන්ගෙන් තවදුරටත් මැසිවිලි ලැබෙන වාතාවරණයක පරීක්ෂණවල ප්‍රගතිය සම්බන්ධයෙන් උතුරුමැද පළාත් ප්‍රධාන ආණ්ඩුකාරවරයාගේ සහ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.
ගෑනු දරුවන්ට යෝග උගන්වන්න සූක්ෂමව රිංගපු මේ මිනිස්සයා මම හිතන අනුරාධපුර වාසී ආරක්ෂක කළමනාකරු. පිටස්තර පුද්ගලයා මේක ඇතුළට ගෙන්නා ගැනීම කළමනාකරණයේ තියෙන වරදක්. කළමනාකරුත්වය කියන්නේ මේ පරිවාද කොමසාරිස්වරයා. බඳවා ගැනීමක් නෙවෙයි සුවේච්ඡාවෙන් ඉදිරිපත් වීමක්. කොහෙවත් නීතිය එහෙම නැහැ. නමුත් සිද්ධිය වුණානේ. අපි දෙන්න දන්නෙත් නැහැ මේක යෝග කරනවද නියෝග කරනවද අපි දන්නේ නැහැ. ඒකන්නුනේ දැන් ඔබතුමා කියනවා දැන් අපි ගිහිල්ලා ළමයි කිල්ලන එක වැරදි කියලා. ඒතකොට කොහොමද මේක ආවරණය කරගෙන ඔබතුමා අපිට උපදෙස් මම එතනින් හට කතා කරන ගරු ආණ්ඩුකාරතුමා ඉන්නවා. නෑ මාට හිරවන්න දෙයක් නෑ. හරි. කාන්තාම් ළමා නිවාසයක රාත්‍රී භෝජන සංග්‍රහයක් සංවිධානය කිරීම අතිශයින්ම පාලකයන් අතින් සිදු වූ බරපතල වරද්ද. අමාත්‍යාංශ ලේකම්වරයාත් මේකට සහභාගී වෙලා තිනවා. ලේකම්වරයා ලේකම්කමින් ඉවත් කරා. සමාජ සේවා කොමසාරිස්වරයා අපි එතනින් ඉවත් කළා. දැන් මේ වෙනකොට චෝදනා පත්‍ර අපි නිකුත් කරලා තියෙනවා මේ නිලධාරීන් 3 දෙනාටම. එතන ඉන්නවා ඉඩම් කොමසාරිස්වරයා. ඔය රියදුරු මහත්තයාට සිද්ධ වෙච්ච දේම සිද්ධ වෙනවා මේගොල්ලන්ට. මේ චෝදනා පත්‍ර අපි දෙන්නේ මෙහි ලේකම්ගේ ඉඳලා මේ අහිංසක දරුවන්ගේ මේ ආයතන කෙරෙහි සොයා බැලීම් ඉතාමත්ම දුර්වලයි. මාධ්‍ය හමුව අවසානයේ එම ස්ථානයට වැඩම කළ පූජ්‍ය පාගොඩ ජනිතවංශ හිමි ළමා නිවාසේ අපචාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති නිලධාරීන්ට පක්ෂපාතීව අදහස් පළ කළා. මම අහන්නේ කීර්ති ළමයි සම්බන්ධව ගනුදෙනුවක් කළා නම් අනිවාර්යෙන් කීර්තිට දඬුවම් දෙන්න ඕනේ කරලා තියෙනවා නම් ඉතින් කෝ සාක්ෂි ගරු අධිකරණයට සංස්කරණය නොකරපු සීඩි තැටි ආයතන විසින් ලබා දීලා තියෙනවා. දරුවන්ගේ ඇතුළත මොන හරි ප්‍රශ්නයක් තියෙනවා අපේ හැමෝටම. ඒක තමයි ඇත්ත. අපේ හැමෝටම ඇත්ත කියනවනේ අපේ හැමෝටම කාට ඇත්ත නොකියුවා. ගුරු සංගම් පැවසුවේ තවමත් විවිධ අඩත්තේටම් වන බවට දැරියන්ගෙන් චෝදනා ලැබෙමින් පවතින බවයි. යම් නිලධාරියෙක් මැදිහත් වෙලා ළමයි යම් මුදල් වලට අලෙවි කරනවා කියන සාක්ෂි දෙනවා. ඒ වගේම අපට නම් වශයෙන්මුත් තොරතුරු තියෙනවා ළමයි විවිධ අපචාර වල යෙදුවා කියලා කියන්නේ මේ සම්බන්ධව විමර්ශනය කරන ආයතන සම්බන්ධව පැහැදිලි විශ්වාසයක් නැහැ. දෙරණ මාධ්‍යවේදියාට තර්ජනය කිරීම කරලා තියෙනවා. ඒ තර්ජනය කිරීම හරියට විමර්ශනය වෙන්නේ නැහැ පොලිසියෙන්. මේ අතර කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසුවේ කාන්තා හා ළමා කාර්යාංශය පත් කළ කමිටුවේ වාර්තාවන්ට අනුව අවන්ති ළමා නිවාසේ දැරියන් ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවයි. අපි පත් කරපු කමිටු දෙකේ වාර්තා අපිට ලැබිලා තියෙනවා. ඒ වාර්තා දෙකෙත් පැහැදිලිවම තියෙනවා මේ දරුවන් ලිංගික කායික මානසික අපයෝජනයට ලක් වෙලා කියලා. මේ කාරණය සිද්ධ වෙලා තින්නේ මේ මෑත කාලේ විතරක් නෙවෙයි. ඒ වගේම මෙයට සම්බන්ධ ඉහළ නිලධාරීන් ඉන්නවා. මේ ඉහළ නිලධාරීන්ට අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන උදවිය මේ සම්බන්ධව ක්‍රියා කරන්න ඕන. පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා හෙට දෙදින නිල සංචාරයක් ආරම්භ කරමින් දෙවැනිට පැමිණෙනවා. පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයට ඉහළ පෙළේ ව්‍යාපාරික හා ආයෝජන නියෝජිත කණ්ඩායමක්ද එක්වීම විශේෂත්වයක්. මෙම සංචාරයේදී දෙරට අතර ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට යෝජිතව තිබෙනවා. දැන් තවත් පුවත් කිහිපයක්. අම්බන්තොට යෝජිත වන අලි සංරක්ෂණ කලාපය ගැසට් කර දෙන ලෙසට ඉල්ලමින් පසුගියදා විරෝධතාවක නිරත වූ වලව වම් යුර ඒකාබද්ධ ගොවි සංවිධානයේ නියෝජිතයින් අද උදැසන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට පැමිණියා. අපේ ප්‍රශ්නයට සාධාරණීය විසඳුමක් ලැබුණේ නැහැ. ඒ නිසා ගොවියන් විසින් ආරම්භ කරපු මේ සතාට භූමිය ලබා දීමේ අරගලය ගොවීන් විසින් තවත් දුරටත් ඉදිරියටම ගෙනියනවායි කියන එක මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. මේ අතර අලිබිනිස් ගැටුමට විද්‍යාත්මක විසඳුමක් ඉල්ලා ගොවි සංවිධාන කිහිපයක නියෝජිතයින් පිරිසක් අද දඹුල්ල නගරය වෙත පැමිණ විරෝධතාවක නිරත වුණා. නාගරික මන්ත්‍රීවරුන්ගේ ප්‍රතිපාදන වලින් මීගමු නගර සභා බල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් සිසුන් සඳහා නොමිලේ බෙදා දීමට නියමිත පාසල් අභ්‍යාස පොත් විශාල ප්‍රමාණයක් මීගමු නගරයේ වෙළඳසැලක අලෙවි කරන ආකාරය අද දෙරණ ඊයේ වාර්තා කළා. ඒ අනුව මීගමු පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන ඇති අතර මීගමු නගර සභාවේ නාගරික කොමසාරිස්වරිය ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් අද ප්‍රශ්න කර තිබෙනවා. ත්‍රිවිධ හමුදා විශ්‍රාමික ක්‍රියාන්විත ආබාධිත රණවිරු සංගමය විසින් අද සංවිධානය කරන ලද නිහඬ විරෝධතාවයක් කොළඹ ගාලුමෝදර උද්ඝෝෂණ කලාපයේදී පැවැත්වුණා. ආබාධිත වූ රණවිරුවන් සඳහා වයස අවුරුදු 55 සම්පූර්ණ වන තෙක් ගෙවන ලද මාසික ස්ථාවර දීමනාව ජීවත්ව සිටින තෙක් ලබා දෙන ලෙස ඉල්ලා ඔවුන් මෙම උද්ඝෝෂණයේ නිරත වුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකාර තනතුරින් ඉල්ලා අස්වීමට චමින්ද වාස් තීරණය කර තිබෙනවා. එමෙන්ම බටහිර ඉන්දිය කොදෙව් සංචාරයට නම් කළ ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකෙක් වන ලහිරු කුමාර කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා. කොදෙව් සංචාරයේ 2020 සහ එක්දින තරගාවලි දෙක සඳහා ක්‍රීඩකයන් 20 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා ඊයේ යොමු කළා. එම සංචිතයට නම් කළ ක්‍රීඩකෙක් වන වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාරට ඊයේ කළ PCR පරීක්ෂණයෙන් ඔහු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. කෙසේ වෙතත් වෛද්‍ය කමිටු ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතාගෙන් අද දෙරණ කළ විමසීමකදී ඔහු පැවසුවේ සැලසුම් කළ පරිදි කොදෙව් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දිවයිනෙන් පිටත්ව යන බවයි. ශ්‍රී ලංකා කණ්ඩායම වසරකට පමණ පසුව ජාත්‍යන්තර එක්දින සහ 2020 තරගාවලියක් ක්‍රීඩා කිරීම සඳහා හෙට බටහිර ඉන්දිය කොදෙව් දේශය බලා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබුණත් තවමත් ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් නිවේදනය කර නැහැ. එවන් තත්වයකදී අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ පසුගිය 19 වෙනිදා ශ්‍රී ලංකා වේගපන්දු පුහුණුකරු ලෙස පත් කළ චමින්ද වාස් සිය දුරෙන් ඉල්ලා අස්වූ බවයි. ඒ අනුව වාස් බටහිර ඉන්දිය කොදෙව් සංචාරයටද සිය දායකත්වය ලබා නොදෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කොදෙව් දේශය බලා පිටත්ව යාමට පැය කිහිපයක් පමණක් ඉදිරිව තිබියදී වාස් සිය දුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා. දැන් 2010 විශේෂාංගය. ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය මෙරට ප්‍රථම පරිපූර්ණ පර්යේෂණ විද්‍යාකාර සංකීර්ණය පසුගියදා සිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී විවෘත කළා. මීට සමගාමීව විශ්වවිද්‍යාල ලාංඡනය සහ 2025 සඳහා ඉදිරිපත් වූ දැක්ම එළිදැක්වීමද සිදු කෙරුණා. කාගිල්ස් ෆුඩ් සිටි ආරම්භ කරන ලද කාගිල්ස් ගමෙන් ගෙදරට වැඩසටහන රවදාවත්ත ශාඛාවේදී නැවත ආරම්භ කෙරුණා. මෙරට කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකින් ශක්තිමත් කිරීමේ අරමුණින් එම ව්‍යවසායකින්ට පුළුල් පාරිභෝගික ජාලයක් හා සම්බන්ධ වීමට මෙමකින් අවස්ථාව හිමි වනවා. ඒත් සමගින් ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන්. සුවරාත්‍රයක්.